සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම ජීවිතය ජයගණ්ඩ අපි නිබන්ධව නිරතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කොයි විදිහටද අපේ ජීවිතය සකස් කරගන්න ඕනෑ කියන කාරණාව හැමදාමත් සාකච්ඡා කරනවා. ඉතින් මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න අපි හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. ලෞකික ලෝකෝත්තර කියන පැති දෙකක් අපි සාමාන්‍ය වශයෙන් කතා කරනවා. මේ කතා කරන පැති දෙකේම තියෙන්නේ එකම කාරණාවක් මුල් කරගෙන තමයි සාර්ථකත්වය කියන එක. සාර්ථකත්වය තියෙන්නේ අන් කවරක්වත් නෙවෙයි අපේ හිත මුල් කරගෙන. මොකද හැම දෙයකටම මුල් වෙන්නේ අපි ඉඳගෙන ඉන්න තැනකින් නැගිටින්නේ, නැගිටලා ඉන්න තැනකින් ඇවිදින්නේ, ඇවිදලා ඉන්න තැනකින් වාඩි වෙන්නේ, මේ හැම දෙයක්ම නැවත නැවත කරන්නේ අපේ හිතට දැනුණොත් විතරයි. අපි හැම වෙලේම කියනවා මට හිතුනොත් මම නැගිටලා යනවා යන්න. මට හිතුනොත් මං අහවලාට බයිනවා. මට හිතුනොත් මම ඔය වගේ හැම වෙලේම මොන හරි දෙයක් කරනකොට හිතුනොත් කියලා හිතුනොත් කියන කොන්දේසිය දාලා තමයි අපි කියන්නේ කතා කරද්දී. මට හිතුනොත් මම බලන්න, මට හිතුනොත් මං ඒ ගෙදර යනවා. මට හිතුනොත් මම අහවලාට ගහනවා. නේද? එහෙම පවා කියනවා. එතකොට හැම වෙලේම හිතුනොත් කියලා කියන්නේ හැම දෙයකටම මුල් වෙන්නේ හිත. හිත මුල් වෙන්නේ නැතුව මොකුත් කරන්න බෑ. ඇඳකින් නැගිට ගන්නවත් බෑ. නිදාගෙන ඉන්න කෙනෙකුට ඇත්තටම හිත කිව්වොත් දෙක දිගට නිදා ගන්න කියලා නැගිට ගන්න බෑ. නේද? හිත කිව්වොත් එක දිගට නිදාගෙන ඉන්න කියලා දරුණු විදිහටම හිත නැගිටින්න දෙන්නේ නැති වෙන්න හිත පහල කරොත් නිදාගෙන ඉන්න කියලා යාට නැගිටින්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඉතින් ඒකින්ද අපි හැම වෙලේම බලන්න ඕනේ කොයි විදිහටද අපි අපේ හිත සකස් කරගන්නේ කියලා. කොහොම නමුත් අපේ ජීවිතේ අපි වරද්ද ගන්න තැන් වගේක් තියෙනවා. ඒ වරද්ද ගන්න තැන් ටික නිවැරදි කරගත්තේ නැත්තම් මම මෙහෙම කියන්නම්. ඇත්තටම මේ ජීවිතේ හදාගන්න ගියාම පුංචි කාලේ ඉඳන් ජීවත් වෙනකොට කාට ඕන හැටියට ජීවත් වුනේ කියලා අහපුවාම අපිට කියන්න වෙන්නේ මොකක්ද? අම්මා තාත්තා අවවාද දුන්නා. නේද? එතකොට සහෝදර සහෝදරියෝ, ගුරුවරු ඔක්කොම එක එක ඒ අවවාද දුන්නට ඒ අවවාද ඇහිලා ඒ අවවාද අනුව තමන්ගේ ජීවිතය ඊටාම නිවැරදිව සකස් කරගත්තද නැත්නම් ඒ අවවාද අනුව හෝ කුමන හෝ කාරණාවක් අනුව පිළිපැදීම හෝ නොපිළිපැදීම සියලු දේ කරේ කාට ඕන හැටියටද? අපේ හිතට ඕන හැටියට. අපිට හරි කියලා හිතන දේ කරේ. කොච්චර අනිත් අයගෙන් අවවාද අනුශාසන ලැබුණත් කෙරුණේ මට හරි කියලා හිතන දේ. මට හිතෙනවා නම් මං අහවල් කෙනාව ආශ්‍රය කරන්න ඕන කියලා අම්මා තාත්තා කවුරු කිව්වත් නැතත් ඒ බැනුම් අහගෙන හරි ඒ වැඩ කරනවා. මොකද මං කියන අනිත් අයත් එක්කත් කියනවා. ඔය මොනවා කිව්වත් මන්නේ දන්නේ නේද? මං කරන්නේ හරි දේ. එහෙම කිය කරනවා. එතකොට ඇත්තටම බැලුවොත් එහෙම අනිත් පැත්ත හැරලා ජීවිතේ බලනකොට අපි කරලා තියෙන හරි දේ. එතකොට හැමදාම මගේ හිත මට හරි කියලා හිතෙන් දෙන්නේ මං කරලා තියෙන්නේ. නේද? හරි දේ කරා නම්, හරිම දේ කරා නම් දැන් වර්තමානයේ අපිට ඇත්තටම දුකක් එන්න පුළුවන්ද? මගේ හිතට දුකක් බයක් එනවා නම් මගේ මොන හරි දෙයක් වැරදිලා තියෙනවද නැද්ද? මම ආශ්‍රය කරපු අයගෙන් හෝ මගේ ජීවිතයට එකතු වෙච්ච අයගෙන් හෝ කුමන හෝ දෙයකින් මට බයක් එනවා නම් එහෙනම් මට කොහේ හරි තැනක වැරදිලා. හරිද? ඒකින්ද බලාගන්න වෙනවා මට නිවැරදි ජීවිතයක් ගත කරන්න ඕනේ. නැත්නම් දැන් වර්තමානයේ මට බයක් දුකක් එනවා නම් ඒ අතීත වැරදීම් හින්දා. අතීතේ මට කොතන හරි වැරදිච්ච හින්දා. හරි? එතකොට වර්තමානයේ බයක් දුකක් එන්නේ අතීතේ වැරදිච්ච නිසාවෙන් වර්තමානයේ වැරදුනොත් අනාගතේ ලොකු බයවල් එන්න පටන් ගන්නවා. එතකොට ඉතින් මම නිකන් අහන්නම් අපි රජ වුණා කියලා හිතන්න. රටක අපේ රටේ රජ වුණා කියලා හිතන්න. රජ වෙලා රජකම් ඉවර වෙනවද නැද්ද? නේද? සාමාන්‍යයෙන් මේ වර්තමාන කාලේ ලංකාව වගේ රටක රජ වෙන්න පුළුවන් අවුරුදු 6යි. ඊට වැඩි කාලයකට කොහොමත්ම බෑ. නේද? ඉස්සර නම් රජ කෙනෙක් අන්තිම කාලේ වෙනකන් හිටියක් කියන්නකෝ. ඒත් වයසට යනකොට රජකම දෙන්න එපා තමන්ගේ පුතාට පවරන්න එපා. ඉතින් නමුත් අවුරුදු 10ක් රජ වෙලා හිටියා කියලා හිතන්න එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න.
නිවැරදි ජීවිතයක් ගත කරේ නැත්තම් රජ වෙන්න කරන උපක්‍රමවලදී නිවැරදිව කටයුතු කරේ නැත්තම් නේද? අන්තිමට මොකද වෙන්නේ අන්තිම කාලෙදී? ගොඩාක් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ධනය බලය පුළුවන් තරම් හොයාගත්තා කියලා සාර්ථක ජීවිතයක් ලැබෙන්නේ නැහැ. සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ අපි හැම වෙලේම හැමදේම කරන්නේ මං හැමදාම කියන්නේ ලෞකික ලෝකෝත්තර කුමන දෙයක් කරත් අවසාන ප්‍රතිඵලය විය යුත්තේ සතුට. ඒ සතුටෙන් ඉන්න තියෙනවා නම් හැම වෙලේම හිත සතුටෙන් තියෙනවා නම් කය සැපෙන් තියෙනවා නම් හිත සතුටෙන් තියෙනවා නම් විශේෂයෙන්ම එතකොට ඒක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ නේද? මොන තත්ත්වයක් යටතේ හරි සතුටෙන් ඉන්නවා නම් සත්මහල් ප්‍රාසාදයක් හදාගෙන ඒ ප්‍රාසාදයේ හින්දා දුකෙන් ඉන්නවා එක්කෙනෙක් කියලා හිතන්න. තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න අවශ්‍ය කරන ප්‍රමාණයට පොඩි ගයක් හදාගෙන ඒ ගේ ඇතුලේ අවශ්‍ය කරන සියලු දේ තමන්ට තියාගෙන හරිද? ඒ ගේ ඇතුලේ ඉතා සන්තෝෂෙන් ඉන්නවා කියලා හිතන්න කෙනෙක්. හරිද? මේ දෙන්නගෙන් කවුද සාර්ථක? අර සන්තෝෂෙන් ඉන්න කෙනා නේද? හැබැයි බාහිර ලෝකෙට පේන්නේ කවුද? අර සත්මහල් ප්‍රාසාදයේ හදාගෙන ඉන්න කෙනා. එයා හැබැයි අතිවිශාල දුකකින් නම් නිබඳව නිරතුරු ඉන්නේ ප්‍රාසාදයේ හින්දා හෝ ණය වෙලා තියෙන ඒවා හින්දා හෝ මොකක් හරි එකක් හින්දා එයාගේ ජීවිතේ සාර්ථක නැහැ. එහෙනම් අපි පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕන. අපි කැමතිද බයට? බය කියන එක බය කියන අදහස මේ ලෝකෙට බයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක හරීම දැන් මී පැටව් හා පැටව් වගේ සත්වයෝ ගත්තාම හරිද? බයෙන් ජීවත් වෙන්නේ හැම වෙලේම කණ්ඩ ගියත් බයි නේද? ඒ සත්තු ආහාර ගන්නවා තමයි දැකලා තියෙන හාව එහෙම වෙවුල ආහාර ගන්න. ඔය තනකොළ පිටේට ඇවිල්ලා උඳු පියලි එහෙම කකා ඉන්නවනම් හිමීන් බැලුවොත් එහෙම එයා හැම වෙලේම වෙවුලනවා. බය ඉන්නේ වටපිට බලනවා හැම වෙලේම වටපිට බලනවා. බය කියන එක හරීම මේ පීඩාකාරී දෙයක්. බය කියන එක හරීම පීඩාකාරී දෙයක්. ඒකින්ද අපේ ජීවිතය ඇතුලාන්ත බයක් නූපදින විදිහට ජීවිතය හදාගන්න ඕනේ. හරිද? ඇතුලාන්ත බයක් නූපදින විදිහට ජීවිතේ හදාගන්න ඕනේ, හිත හදාගන්න ඕනේ. එහෙම බයක් නැති වෙනකොට ජීවිතය ගොඩාක් සාර්ථක වෙනවා. එහෙම බයක් නැති වෙනකොට ජීවිතේ ගොඩාක් සාර්ථක වෙනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ ජීවිතය බය නැති වෙන විදිහට සාර්ථක කරගන්න. හරි? බය නැති වෙන විදිහට ජීවිතය සාර්ථක කරගන්න හැම වෙලෙම බලන්න ඕනේ අනාගතයේ බයක් Tamanට ඇතුළාන්ත බයක් උපදින්නේ නැති වෙන විදිහට. සාමාන්‍යයෙන් ගත්තම ධර්මයේ තුල හැම දෙයක්ම සාරාංශගත කරලා තියෙනවනේ. හරිද? එතකොට අනාගතයේ අපේ මේ ජීවිතයේ වැරදි හින්දා ඇතුළාන්තයෙන් එන බය උපදින කාරණා 5ක් දේශනාවේ සඳහන් කරලා තියෙනවා. මේවා ඇයි මං කියන්නේ? කෙනෙක් මාව බය කරනවා වෙන්න පුළුවන්. ඒක එයා බය කරන එක අයින් වෙච්ච ගමන් ඉවරයි. නමුත් දන්නවද ඇතුළෙන් බය එන්න ගත්තාම ඒක පන්න පහර දෙන නාගයෙක් වගේ. හරිද? ඇතුළෙන් බය එන්න ගත්තාම එක දවසක් මට එක පුද්ගලයෙක් හම්බෙනවා. දාඩිය දාගෙන මෙයා එන්නේ. හරිද? මේ බය ගැන පොඩ්ඩක් හිතන්න. දාඩිය දාගෙන ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ මං අපායට නියම වෙලා ඉවරයි. මං ඇයි අම්මා මරුවද? තාත්තා මරුවද? ඉතින් බුදුන්ගේ ලේ හොල්ලන්න බෑනේ. රහතන් වහන්සේ කෙනෙක් මරුවද? නේද? මේ මොකක්වත් මෙයා කරලා නැහැ. සංඝ බේදයක් කරලත් නැහැ. එයා කියන අපායට නියම වෙලාලු. එක ධර්ම අවවාදයක් ඇහිලයි මේක වෙලා තියෙන්නේ. මෙයා තින් මනුස්ස ඝාතනයක් වෙලා තියෙනවා. මහා එයා ඊටාම හොඳ චරිතයකින් ජීවත් වෙන කෙනෙක්. මේ මනුස්ස ඝාතනය වෙලා තියෙන්නේ මේ ලෝකෙට බිහි වෙච්ච දරුවෙකුට නෙවෙයි. බිහි වෙන්න ඉන්න දරුවෙකුට මෙයාගේ අතින් එක්තරා ලොකු ගැටලුකාරී තත්ත්වයක් උදා වෙච්ච වෙලාවක සම්මුතියෙන් මේ මරණය සිද්ධ කරලා තියෙනවා. අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා වෙච්ච දෙයක්. හිතන්න ඊට පස්සේ මෙයාලා ජීවත් වුණා. දැන් මෙයාලට දරුවෝත් ඉන්නවා. දරුවන්ටත් හොඳ සලකනවා ඔක්කොම කරනවා. එක ධර්මාවාදයක් හම්බ වෙනවා. මෙයාට ඒ වගේ දෙයක් කරා නම් ආය අපායෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා අපායේ විස්තරත් එක්ක. හරිද? අපායේ විස්තරත් එක්ක ඔය දේවදත්ත සූත්‍රයේ ආදී තියෙන අපායේ තියෙන අවීචි මහ නරක ආදී තියෙන විස්තරත් එක්ක මෙයාට ධර්මාවාදයක් හම්බ වෙනවා. මෙයාට ආය නම් ගැලවීමක් නැහැ. දැන් ඉතින් අපායේ යෑම ඇරෙන්න කියලා. මෙයා ඒක ගැන මෙනෙහි කරනවා.
මෙනෙහි කරලා මොකද වෙන්නේ? අධිකතර බයක් හැම වෙලේම දාඩිය දාන හැම වෙලේම බයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හරිද? ඉතින් එහෙම වේගයෙන් ආපු කෙනාට අපි මතක් කරේ ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ මොකක්ද? ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපාය යන පාප කර්මය. ඒතකොට ඒක පංචානන්තරීය පාප කර්ම වශයෙන් කාරණා 5කින් ඉවරයි. නේද? එහෙනම් අනිත් ඒවා අපාය නැහැ කියන එක නෙවෙයි. උනන්දුව තියෙනවා නම්, වීරය තියෙනවා නම්, අධිකතර කුසල් කරලා හරිද? ඔය මහා පාපයන්ගෙන් ඔය පංචානන්තරීය පාප කර්ම කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ භවයේදීම අපාය යන එක නම් නේද? ඒක නවත්ත ගන්න පුළුවන්ද බැයිද? එහෙනම් අනිත් ඒවා ඒකේ විකල්පය කියන්නේ අනිත් ඒවා නවත්ත ගන්න, වළක්ව ගන්න පුළුවන් කියන එක. ඉතින් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. තමන්ගේ කය සිහියෙන් පරිහරණය කිරීමෙන් කායානුපස්සන ආදී වඩමින් කය ගැන නිවැරදි සිහිය ඇති කරගෙන කටයුතු කිරීමෙන් සිල් ආරක්ෂා කිරීමෙන් සිත දමනය කරගෙන සිත ධර්මානුකූල කරගෙන චිත්ත සමාධිය වර්ධනය කර ගැනීමෙන් සහ විදර්ශනා අවබෝධයෙන් පුළුවන් කර්මය පටිසන්ධෙන්නේ නැති තත්වයකට පත් කරගන්න. හැබැයි ආනන්තරීය පාප කර්ම බෑ. හරි? එතකොට මෙන්න මේ කාරණා 4 කරන්න පුළුවන්කම තියෙනවා. අඟුලිමාල තරුණයා අඟුලිමාල තෙරුන් වහන්සේ නමක් වෙලා අපාය ගියේ නැහැ. නේද? ඒ තමයි සිත සම්පූර්ණයෙන් දමනය කර ගැනීම. ඉතින් ඒකින්ද යම් වැරද්දක් අතීතයේදී වෙලා තියෙනවා නම් ඒවා පංචානන්තරීය පාප කර්ම ගණයට නොවැටෙන්නේ නම් Tamanට යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. දන්නවද? ඒක කියන්නේ මේ වික්ෂිප්ත භාවයේ තේරුමක් නැහැ. මේ බය ඉපදුනහම කොච්චර දරුණු එකක්ද ඒක කියලා. මෙයාගේ මේ බය ඇත්තටම සංසිඳු නෑ ඒ වචන ටිකට මගේ. නමුත් එයා උනන්දුවක් ඇති කරගත්තා. දැන් මේ වෙනකොට එයා බොහෝ පින් කරනවා. මං හිතන්නේ ඒ දරුවා අරමුණු කරගෙන බොහෝ දානමාන දීලා ඒ විතරක් නෙවෙයි ජීවිතේ නිවැරදිව සකස් කරගෙන විදර්ශනා වඩමින් බොහෝ පින් කරගනිමින් ඉන්නවා. ඉතින් දැන් එයා යම් කිසි සහනකින් ඉන්නවා. ඉතින් අපි ධර්මයේ තුල තියෙන දේ හරියට බලන්න ඕනේ. මොකක්ද ධර්මයේ තුල තියෙන දේ කියලා. යම් විදිහකින් බයක් උපදින්න පටන් ගත්තා. දැන් එයාට බය ඉපදුනේ මොහොතකට හිතන්න එයාට බය ඉපදුනේ පින්වත්නි මැරෙන්න කාලයකට ඉස්සෙල්ලා තරුණ කාලෙදිම. ඔය බය ඉපදුනා කියලා හිතන්න ඇඳකට වැටිච්ච වෙලාවක. එකතෙන් වෙලා ඇඳකට වැටිලා වයසට ගිහිල්ලා ඇඳකට වැටිච්ච වෙලාවක මගේ අතින් මේ දේ සිද්ධ වුණා කියලා යම් විදිහකින් ඔය බය ආවනම් කොහොමද වැඩේ? ආය සසරවත් ගැලවීම නෑ. හරිද? ඉන්න ඒක හින්දා අපේ ජීවිතේ අපි ගෙවන්න ඕනේ අතුලාන්තයෙන් බය නූපදින ආකාරයට. පළවෙනි බයට කියනවා ආජීවික බය කියලා. හරි? ජීවිතේ ජීවත් කරන දැන් මොකද්ද මේ ආජීවික බය කියලා කියන්නේ? ජීවිතේ ජීවත් කරන ආකාරය හේතු කොටගෙන තමන්ගේ ජීවිතේ ජීවත් කරන ආකාරය හේතු කොටගෙන උපදින බය. හරිද? එතකොට සමහර අය ජීවිතේ ජීවත් කරවන්න නොයෙකුත් වැරදි වැඩ කරනවද නැද්ද? නේද? එතකොට නොයෙකුත් පව්කම් කරනවා. එතකොට මොකද වෙන්නේ? මරණය ලඟ වෙනකොට අර දැන් මම අර කිව්ව කෙනාට වගේ අසුබ නිමිති සමහරට අසුබ නිමිති පේන්න පටන් ගන්නවා. හරි ගිනිදැල් පේන්න පටන් ගන්නවා. අමනුෂ්‍යව පේන්න පටන් ගන්නවා. ඇහිලා නැද්ද සමහර අය කියනවා? නේද? සමහර අය කියනවා ගින්දර පේනවා දානවා. ඊළඟට ඇදගෙන යන්න එනවා කියනවා. ඉතින් ඒ වගේ අසුබ නිමිති පේන ඉතින් අධිකතර බයකටපත් වෙනවා. දාඩිය දානවා, කෑ ගහනවා, විලාප තියනවා, හූ කියනවා. ආය ගැලවෙන්න බෑ. ඉන්නකන් දාමරිකකන් කුළුහරකෙක් වගේ ජීවත් වෙලා Tamanට කැමති විදිහට ජීවිතය අර්ථ දක්වගෙන ජීවත් වෙලා අන්තිමට ඒ වගේ විකාර ගතිවලට පත් වෙනවා. ඉතින් බොහෝ මයන් අතින් පව් කරලා තියෙනවා කියලා කපටිකම් කරලා තියෙනවා කියලා බය උපදිනවා. පින්නත්නි සමහර මම දන්න අයත් ඉන්නවා මේ වර්තමානයේත් ඕන තරම් අය ඉන්නවා. එයාලා Tamanට නොයේකුත් ලාභ ලැබෙන අවස්ථාවල ඒ කියන්නේ වංචාමත් නෙවෙයි හොරකනුත් නෙවෙයි. හරිද? යම් කිසි උපක්‍රමශීලීව යම් ලාභ ලබා ගන්න පුළුවන් අවස්ථා ලැබෙනවා. එහෙම ලැබිච්ච අවස්ථා තියෙනවා මම දන්න ඒ බොහෝ සත්පුරුෂයින්ට ඒවවත් ගන්න. හරි? විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න
නැත්නම් නිකන් ඉන්න කමක් නැහැ. මේ ලෝකේ මේ ලංකාවේ මෙන්න මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා දන්නවද? තමන්ට ලැබිලා දීලා තියෙන නිල රතය රජයෙන් රැකියාවට ලබා දීලා තියෙන නිල රතයේ තමන්ගේ දරුවෙක් පාසලට යවන්නේ නැති තරමටම ප්‍රතිපත්ති කරුක අය තාමත් ඉන්නවා. මන් දන්න අය ඉන්නවා. හරිද? සමහර වෙලාවට කුලී රතවල තමන්ගේ දරුවව යවනවා නෑ මේක මට දීලා තියෙන මෙන්න මේ වැඩේට මේ කියලා එහෙමවත් පාවිච්චි කරන්නේ නැති අය මේ වෙනකොට ඉන්නවා. මම ඒක දන්නවා. හොඳටම දන්න අය ඉන්නවා. ඉතින් එහෙම ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්නේ ඇයි මේ මිනිස්සු? ඇයි මිනිස්සු එහෙම ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්නේ? සමහර අය ඉන්නවා පින්නන්නේ Tamanට කෙනෙක් උදව්වක් කරපුවාම ප්‍රති උපකාර විදිහට අර මනුස්සයාට කරදර වෙනකන් උදව් කරන අය ඉන්නවා. සමහර අය ඉන්නවා තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ගානට මගහැල මොකක් හරි හේතුවක් දාලා ගානට මගහැරලා ඉන්නවා. ඉතින් නමුත් ඔය ඇයි මේ ලෝකේ ජීවත් වෙනකොට පරිස්සමෙන් ජීවත් වෙන්නේ? හුඟක් අය නුවණ තියෙන මිනිස්සු පරිස්සමෙන් ජීවත් වෙනවා. ඇයි පරිස්සමෙන් ජීවත් වෙන්නේ? තමන්ට අනාගත බය ඉපදුනොත් ඒ බය පිළිබඳව දන්න මිනිස්සු බොහෝ ප්‍රවේශමෙන් ජීවත් වෙනවා. තමන්ගේ අතින් නොයේකුත් වැරදි සිද්ධ වෙන්නේ නැති විදිහට බොහෝම සහනෙන් බොහෝම ප්‍රවේශමෙන් බොහෝම නිවැරදි ජීවිත ගත කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ඔන්න ඔය කියන බය අපි උපදින්න නැති වෙන්න විදිහට අපේ ජීවිතයේ පැවැත්ම කපටිකම් කුහකකම් හරි එක සමහර අයට අපේ පින්වත්නි එක තැනක ඉඳලා අනිත් තැනට නොයෙකුත් ආකාරයේ මිනිසුන් අහිංසක මිනිසුන්ව රවටාගෙන අහිංසකයි කියලා දැනගන්නකොට එතනින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉතාම කපටි විදිහට තමන්ගේ වැඩ කටයුතු ලස්සනට අපි කියන්නේ රවුමේ ගන්නවා කියලා නේද? රවුමේ ගානට තමන්ට අවශ්‍ය කරන ටික කරගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම තත්ත්වයන් යටතේ කටයුතු කරනවා නම් යම්කිසි කෙනෙක් එයාලට වැඩි කාලයක් ඒ වගේ කටයුතු කරන්න හම්බෙන්නේ නැහැ. පසු කාලීනව ඊ타ත්ම විශාල වශයෙන් ඊ타ත්ම ප්‍රබල වශයෙන් වැරදි උපදිනවා. මේ දුක් උපදිනවා. ඉතින් ඒකින්ද අපි හැම වෙලෙම බලන්න ඕන අපේ ජීවිතය ගත කරන්න කොහොමද? කරුණාවෙන්, මෛත්‍රියෙන්, මරණය ගැන මෙනෙහි කරමින් නේද? ඇයි අපි මරණය ගැන මෙනෙහි කරන්නේ? මම මේ දේවල් එකතු කරගෙන මේ විදිහට ජීවත් වෙලා මොකටද? මම මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වලට මේ මිනිස්සුන්ට මෙච්චර කුහකකම්, ඊර්ෂ්‍යාකම්, කපටිකම් කරන්නේ ඇයි? හුඟක් අයට පින්නත් ඔක්කොම අමතක වෙලා. මේ ජීවිතයට ඇවිල්ලා ගොඩාක් දේවල් අමතක වෙලා. මැරෙනවා කියන එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා. ඉතින් ඒකින්ද ගොඩාක් දුස්සීලකම් කරනවා. අනිත් අය රවට්ට ගත්තාම පුදුම සන්තෝෂයක් සමහර අයට තියෙන්නේ. හරිද? ඒකද ජීවිකාව අරගෙන යන්න. ගිහියා විතරක් නෙවෙයි පැවිදි අයටත් එහෙමයි. පැවිදි අයටත් පුළුවන් කුහනා, ලපනා ආදී වශයෙන් තියෙන කපටිකම් සිද්ධ කරන්න පුළුවන් ඕන. කෙනෙකුට එකක් කියමින් අනිත් එක පෙන්වන්න පුළුවන්. තමන්ගේ වාසියට නොයෙකුත් ස්ථාන සකස් කිරීම වශයෙන් නැත්නම් පුද්ගලයෝ වශයෙන් ලාභ කීර්ති ලබා ගැනීම වශයෙන් නොයෙකුත් උපක්‍රම යොදමින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පසු කාලීනව සිද්ධ වෙන්නේ මොකද්ද? යන්තම් දැනුණොත් පැවිද්දෙකුට අපේ පින්වත්නි මම ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් කියලා. නේද? දන්නව නේද? මේ පින්වන්ත අය නොයේකුත් සිව්පසයෙන් අපිට ජීවත් වෙන්න උදව් කරන්නේ බුදුහාමුදුරුවෝ හින්දාද නැද්ද? නේද? බුදුරජාණන් වහන්සේ හින්දා. දැන් පැවිදි අය අතරින් වැරදි වෙනකොට අපේ විශේෂයෙන් අපේ ලංකාවේ සිංහල ජාතිය මිනිසු තුල අම්මලා දරුවන්ට දරුවෙක් අතින් වැරදි වුණාම දෙමාපියෝ ළඟ සමාව තියෙනවනේ හැම වෙලේම. පැවිද්දෙක් අතින් වැරද්දක් වුණාමත් ඒ දායකයන්ගේ නැත්නම් උපාසිකාවන් හැම වෙලේම ඒ පැවිද්දට තියෙන ගෞරවය අයින් කරන්නේත් නැහැ. ඒ පැවිද්දට හැම වෙලේම හිතේ මොකද්ද වෙන්නේ? සමාවක් තියෙනවනේ අපේ හාමුදුරුවනේ නේද? ඇයි ඒ හිත චිත්තාභ්‍යන්තරගත තියෙන බුදුරජාණන් වහන්සේ ගැන තියෙන
ගෞරවය නිසා ශාසනික මාමකත්වයක් ඇති වෙලා තියෙන හින්දා මහා සංඝරත්නය කෙරෙහි ආදරයක්, ගෞරවයක්, ශ්‍රද්ධාවක් තියෙනවා අපේ ඇත්තන්ගේ. ඉතින් එවැනි ශ්‍රද්ධාවකින් තමයි මේ සිව්පසේ උපයාසපයා දෙන්නේ. අවසාන කාලයේදී මතක් වුණොත් මේ අය මොන තරම්නම් දුක් විඳලාද අපිට මේ දේවල් ලබා දුන්නේ කියලා. අපිට මේ දේවල් ලබා දුන්නේ මොන තරම් දුක් විඳලාද කියලා යම් විදිහකින් යම් දවසක මතක් වුණොත් ලොකු බයක් උපදිනවා. ඒත් එක්ක යම් විදිහකින් මතක් වුණොත් එහෙම විපාක වශයෙන් මට දැන් ගැලවිල්ලක් නැහැ, දැන් කාලෙ මදි කියලා පින්වත්නි අධික බයක් උපදිනවා. ඒ මොකද මේ ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බෑ. හරිද? ඒ හේතු තිබුණොත් ඵලය සිද්ධ වෙනවාමයි. පව් කරලා තිබ්බොත් විපාක ලැබෙනවාමයි. ඒක නොලැබෙන්න නම් අනිත් පැත්තට හේතු සකස් වෙලා තියෙන්න ඕන. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා. ඊළඟට තියෙනවා පින්වත්නි ඒ වගේම තව බයක් අර අපකීර්තියක් ඇති වෙයි කියලා බයක් උපදිනවා. ඒ කියන්නේ වැරදි කරාට පස්සේ වැරදි කරපු අය ඒ වැරද්ද අය දැනගෙන හොරෙක්, සල්ලාලෙක්, බොරුකාරයෙක්, බේබද්දෙක් කියලා අන්න ඒ අපකීර්තියක් ඇති වෙයි කියලා බය උපදිනවා. ඒකට කියනවා අසිලෝක බය කියලා. පළවෙනි එකට කිව්වා ආජීවක බය කියලා, දෙවෙනි එකට කියනවා අසිලෝක බය කියලා. කියන්නේ ඒ තමන්ගේ වැරදි හින්දා. හරිද? සමහර අය හොඳින් ඉඳලා තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව නොයෙකුත් දූෂිත වැඩ සමහර අය අතින් සිද්ධ වෙනවා. සිද්ධ වෙනකන් මොකද වෙන්නේ? ගාණක් නැහැ තරම්. හැබැයි මේක සිද්ධ වෙච්ච ගමන් ඒක අනිත් අය දැනගනී කියලා අධිකතර ඒ කියන්නේ සැක උපදිනවා. දැනගත්තවද්ද දැනගනීද කියලා සැක උපදිනවා. ඒ සැක ඉපදිච්ච වෙලාවේ ඉඳලා අධික බයක් ඒ බය ගින්දරක් වගේ. හරිද? අන්න ඒ බය ගින්දරක ඊට පස්සේ ගිනි ගන්න පටන් ගන්නවා. ඉන්නකොට ඇවිදිනකොටත් ඉන්නේ සැකෙන්. හරිද? සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් ඉන්නේ සැකෙන්. කවුරු හරි අමුතුවෙන් Taman දිහා බැලුවොත් ඒ දැනගෙන දන්නෙත් නැහැ කියලා සැක උපදිනවා. මට නිඳා කරා ඉදිරියේදී කියලා සැක උපදිනවා. හරිද? එහෙම ඒ සැකයත් එක්ක බය ඉපදෙන්න ගත්තාම ඒක අධිකතර බයක්. ඉතින් එයාගේ ජීවිතේ එතකොට මොන දේ කරත් අන්තිමට සැනසෙල්ල නැහැ. හරිද? අර වගේ ජීවිතේ ජීවත් කරවපු විදිහ වරද්දගත්තොත් අපිට අනාගතේ බයෙන් ජීවත් වෙන්න වෙනවා. ඒ වගේම Tamanට අපකීර්ති ඇති වෙයි කියලා බයෙන් ජීවත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි ඊළඟට විශේෂයෙන්ම දැකලා තියෙනවද පිරිස් ඉදිරියට ගියාම සමහර අය හරියට වික්ෂිප්තයි. හරිද? සමහර අය හරි කෙලින් ඉන්නවා. ඕන පිරිසක් ඉදිරියේ මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඕන කෙනෙකුට ඍජුව මුණ දීලා කතා බහ කරලා කෙලින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සමහර වෙලාවල් තියෙනවා අපි හිතමුකෝ යම් පිරිස් එකතු වුණාම දැන් අපි වැරදි කරලා තියෙනවා නම් ඒ පිරිස ඉදිරියට යන්නත් බයයි වගේම ඒ පිරිස තුල ඉන්න වෙනවනේ. සමහරවිට අපි හිතමු අපි පාසලක කියලා. පාසල ගුරුවරයෙක් අතින් වැරද්දක් කළා. දැන් ගුරුවරුන්ගේ රැස්වීමක් තියෙනවා. තියෙන වෙලාවක මෙයා ඉන්නේ කොහොමද? මගේ දොස් ටික එළියට එයිද? කවුරු හරි මේක කෙලින් කතා කරයිද? මාව අපකීර්තියටපත් වෙයිද? නැත්නම් මට මේ පිරිස ඉදිරියට යන්න බැරි වෙන තත්වයක බය උපදිනවා. හරිද? එතකොට ඒ අය හුඟක් වෙලාවට මොකද කරන්නේ? බොහෝ වැරදි වෙච්ච අය මේ පිරිස් වලින් මග හරිනවා. නේද? දැකලා තියෙනවද මග හැරලා නිකන් ඉන්නවා. ඔන්න ඕකට කියනවා පරිස්සාරජ්‍ය බය කියලා. හරිද? එක පැත්තකින් ආජීවක බය, අනිත් පැත්තෙන් අසිලෝක බය කියලා කියපු මේ Tamanට අපකීර්ති ඇති වෙයි ආදි වශයෙන් ඇති වෙන බය. අනිත් පැත්තෙන් පිරිස් වලට බයයි. පිරිසට බයයි. වැරදි කරන අය ඉතින් මේ ඔක්කොගෙම බේරෙන්න මොකද කරන්න ඕන? වැරදි නොකර ජීවත් වෙන්න ඕන. වැරදි නොකර ජීවත් වෙන්න ඕනේ කාගේ දැනුමට අනුවද? තමන්ගේ දැනුම නෙවෙයි. හරිද? මොකද තමන්ට හරි කියලා හිතෙන දේ අනාගතයේදී තේරෙන්න පුළුවන් මං කරලා තියෙන්නේ වැරදි දෙයක් කියලා.
අපි හැම වෙලේම බලන්න ඕන මගේ දැනුම ධර්මානුකූලද ධර්මයට එකඟද කියලා. හරිද? දැන් අර මං කිව්ව පුද්ගලයා අච්චර බයක් ඇති වෙලා තිබුණේ එයා ඒ වෙලාවේදී ඒකේ තියෙන භයානකම දන්නේ නැහැ. හරි? ඒ කරපු වැඩේ තියෙන භයානකම දන්නේ නැහැ. එයා ඒ වෙලාවේ ඒක දන්නේ නැහැ. ඒක ප්‍රාණඝාතයක් කියලා දන්නෙත් නැහැ. එයා හිතන්නේ මේ ලෝකෙට බිහි වෙලා නැති කෙනෙක්. ඒ කලලයක් විනාශ කර දැමීම ගැටලුවක් නැහැ කියලා. එතකොට ඒ වගේ ඒවා විනාශ කරලා දාන්න උදව් කරන වෛද්‍යවරු රටේ ඉන්නවා. රටේ මුදල් වලින් හම්බ කරගෙන හරිද? ජීවත් වෙලා රටේ මුදල් වලින් ඉගෙනගෙන හරිද? ඒ ඔක්කොම කරලා අන්තිමට මේ වගේ පාපී දේවල් වලට තමන්ගේ දැනුම යොමු කරන වෛද්‍යවරු ඉන්නවා. උගත් මිනිස්සු ඉන්නවා. ඉතින් යාලට පසු කාලීනව කොච්චර පීඩාවක් විඳින්න වේද? අපි මේ රටේ මුදලින් ඉගෙනගත්ත අය පවා පින්නත් අපි බලන්න ඕනේ. අපේ අධ්‍යාපනය සඳහා අන්‍ය රටවල වියදම් කරන වියදම් කිරීමත් එක්ක ගත්තොත් එහෙම අපේ රටේ යම් උපාධියක් ලබා ගන්න යම් පුහුණුවක් ලබා ගන්න යන්නේ බොහොම අඩු වියදමක්. හරිද? එතකොට අඩු වියදමක් මම මේ කියන්නේ ඒක වැඩි කරන්න කියන එක නෙවෙයි. ඉගෙන ගන්නවුන් විසින් උපාධි ගන්නවුන් විසින් නැත්තම් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න අය කවුද මට මේකට වියදම් කරේ? කවුද වියදම් කරේ? රටේ මහ ජනතාවගේ මුදල්. අන්නේ ගුණය තියාගන්න ඕනේ. හරිද? මම මේ සඳහා රටේ මහ ජනතාවට යම්කිසි සේවයක් කරන්න ඕනේ. මම මේ මිනිස්සුන්ගේ මුදලින් තමයි ඉගෙන ගත්තේ. අම්මා තාත්තගේ මුදලින් විතරක් නෙවෙයි. මේවට යන අධිකතර වියදම් ඔක්කොම නොමිලේ ලබා දුන්නා කියලා කියන්නේ නේද? මෙයාලගේ වියදමෙන් මම ජීවත් වුණේ. එහෙනම් අනිත් අයගේ පිහිටෙන් උපකාරයෙන් තමන් උඩට ආවට පස්සේ අනිත් අයට කාරුණිකව සේවයක් කරන්න තරම් මානසිකත්වයක් යම් කිසි මම දන්න ඇත්තටම කියන්නේ මෙවැනි සිතුවිලි තියන අය නැතුව නෙවෙයි මේ රටේ. එහෙම කියලා තියෙනවා ඕන තරම් මගෙත් එක්ක කියලා තියෙනවා මම යම් කිසි කාලයක් අවංකවම රටට සේවය කරන්න ඕනේ. ඇයි මම ඉගෙන ගත්තේ මේ රටේ අයගේ අහිංසක අම්මලාගේ තාත්තලාගේ විශේෂයෙන් මැද පෙරදිග ගිහිල්ලා හැමතැනම දුක් විඳලා මේ මහ පොළොවත් එක්ක හරියට ඔට්ටු වෙලා ඒ වගේ කරපු අයගේ හම්බ කරපු මුදලින් තමයි මම මේ රටේ ජීවත් වුණේ කියලා. මම මේ රටේ ඉගෙන ගත්තේ කියලා. ඉතින් එහෙම හරි විදිහට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ නිවැරදි විදිහට. එහෙම හිතන අයට පසුව කිසිදු පසුතැවිල්ලක් එන්නේ නැහැ. ඊළඟට තියෙන බය තමයි මරණ බය කියලා කියන එක. හරිද? මැරෙයි කියලා තියෙන බය. හරිද? ඉතින් මරණය කොයි වෙලාවෙ ඇති වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ඇති වෙන ඕක නම් හරීම ගැටලුවක්. හරි. බය වුණා කියලා මරණය නවතිනවද? නැහැ. ඔන්න ඔතෙන්දී හරිය වටින්නේ අපිට බුද්ධ ධර්මයෙන් ලැබෙන මරණ සතිය කියන එක. හරිද? මරණ සතිය වඩන කෙනා දැනගෙන ජීවත් වෙනවා. මොකක්ද? හැම වෙලේම යාර දැන් මැරෙයි කියලා නෙවෙයි. හරිද? තමන් සහ අනුන්ව තව මොහොතකින් මැරෙන ස්වභාවයේ තියෙනවා කියලා හිත ඒ පණිවිඩ දන්නවා. ඒ කියන්නේ හැම වෙලේම එහෙම අදහසකින් නෙවෙයි. නමුත් අර මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙන ගතිය නැහැ. ඒක හරි ලොකු වාසියක් තියෙනවා. එකක් මරණ බය නැහැ ඒ වගේ අයට. ඉතින් අපි පුරුදු කරනවානේ ඒක හොඳට. මැරීගෙන යද්දිත් ඇත්තටම අන්තිමට එයා දන්නවා මේ මොකද මේ වෙන්නේ? මේ මැරීගෙන යනවා මාව. හරි. ඔන්න මගේ ඇස් පෙන්නේ නැති වෙගෙන යනවා. කන් ඇහෙන්නේ නැති වෙගෙන යනවා. අතපය උස්ස ගන්න බැරි වෙගෙන යනවා. මේක තමයි මම දැනගෙන හිටියේ මෙන්න මේ විදිහට තමයි මේ මරණය සිද්ධ වෙන්නේ කියලා බයක් නැහැ. හරිද? අපි දන්නවානේ අපි මහා උත්තමයෙක් විදිහට සලකන නිබඳව ගෞරව කරන රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පණ අදින වෙලාවේ ගෝල ස්වාමීන් වහන්සේට කියනවා මොකක්ද මේකට තමයි පණ අදිනවා කියන්නේ. හරි. කීසරම මැරිලාද අපි? නේද? ඉතින් ඒකින්ද හරියට මරණ සතිය වඩන කෙනා මේ ජීවිතයේදී නොයේකුත් එක එක්කෙනාගෙන් අඩන්තේට්ටන් එක එක්කෙනාගෙන් නොයේකුත් දේවල් නකොට එක දිගට පවත්ත ගන්න ඕනේ කියලා හිතිලා තියෙන එක දිගට පවත්ත ගන්න ඕනේ කියලා හිතිලා තියෙන යම් අදහස් තියෙනවා ඒවා පවත්වා ගන්න බැරි වුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. ඇයි යට හැම වෙලේම අදහස් තියෙනවා මැරෙනවනේ ඉතින්. හරිද? මැරෙනවනේ ඉතින් කියලා අදහස් තියෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට ඇත්තටම තමන්ගේ දරුවන්ට හිතන්නකො පොඩ්ඩක් අඩුම තරමින් අපි කොයි තරම්නම්
බයද කියලා නැති මේ මෙහෙම බය ජීවත් වෙනවා එකේ තේරුමක් නැහැ. මේ අපේ දරුවෙක් යන්නම් කිව්වොත් මොකද කියන්නේ? මම යනවා අම්මේ කිව්වොත් මොකද කියන්නේ? පිස්සුද මේ ළමයට? යන්නම් කියන්නේ නැහැ. ගිහින් එන්නම් කියන්න කියලා. නේද? මොකද? බය. එන්න බැරි වෙයි කියලා තියෙන බය. ඉතින් කොහොමත් අපිට කවදා හරි දවසක වෙන් වෙන්න තියෙන එකේ බයෙන් ජීවත් වෙලා අන්තිමට වෙන් වෙන එකද හොඳ? සන්තෝෂෙන් ජීවත් වෙලා නේද බයක් නැතුව ජීවත් වෙලා අන්තිමට වෙන් වෙන එකද හොඳ? ඉන්න ටිකේ හිත සතුටින් ඉන්න පුළුවන්. ඒකින්ද සමහර අය මරණ බය නැති කරගන්නේ නැහැ. ඒකින්ද ජීවත් වෙන හැම වෙලාවෙම දැන් මොන හරි වෙයිද දන්නේ නැහැ. දැන් මොන හරි වෙයිද දන්නේ නැහැ. දැන් මොන හරි වෙයිද දන්නේ නැහැ. මගේ හිතවත් අයට මොන හරි වෙයිද දන්නේ නැහැ. මට මොන හරි වෙයිද දන්නේ නැහැ කියලා බයේ ගමනක් ගියත් බයේ එනකම් බයේ සමහර අය ඉන්නවා ගෙවල් වල මේවා අකුසල් කියලා හිතෙන්නේ නැහැ දෙමාපියන්ට. හරිද? දරුවෙක් කොහේ හරි ගියොත් එනකම් නිදාගන්නේ. හරි? මම දන්න එක මව් කෙනෙකුට මම මෙහෙම කිව්වා. එයා බොහෝම මේ දරුවෝ ගැන දැඩි හැඟීමක් තියාගෙන එක දරුවෙක් හරි කොහේ හරි ගිහිල්ලා නම් රෑලි වෙනකන් ඇහැරගෙන ඉන්නවා. මං කිව්වා අම්මේ උදේට ආරංචි කරලා බලන්න. මේ ක්‍රමේ පටන් ගන්න උදේට ආරංචි කරලා බලන්න. කොහේ හරි තැනක ඇක්සිඩන්ට් එකක් වෙලාද කොහේ හරි තැනක පොඩි වෙලා මැරිලාද කියලා උදේට බලන්න. හරිද? අසත්පුරුෂ කතා කියනවා හාමුදුරුවෝ කියනවා. නමුත් එයා මේක ටික ටික පටන් ගත්තා මේ වැඩේ. මං කිව්වා ඉතින් හරි. ගෙදර ඇහැරලා හිටියා කියලා ඔය හදන්නේ පණිවිඩය ඉක්මනට දැනගන්න විතරයි. මොකක්ද? අන්න අරයා පොඩි වෙලා ආරේ කියලා පණිවිඩය කලින් දැනගන්න විතරයි. ඉතින් උදේට දැනගත්තාම ඉවරයි. කොහොමද දැනගන්නේ කියලා. අනිත් එක හිතේ දුකෙන් ඉඳලා වැඩේ උන් නැත්තම් අපරාධෙනේ. වෙයිද වෙලාවක් දන්නේ නැහැ වෙලාවක් දන්නේ නැහැ වෙලාවක් දන්නේ නැහැ කියලා හිතේ දුකෙන් ඉඳලා. වෙලා නැත්තම් අර දුකෙන් හිටියක අපරාධෙනේ. ඔය වගේ කාරණා කිව්ව ගමන් මොකද වෙන්නේ? ඇත්ත තමයි මේක අතහැරලා දාලා ඉඳලා උදේට ආරංචි කරලා බලනවා. ඉතින් සනසිල්ල ඉන්නවා. නේද? ඉතින් කොහොමත් වෙන්න තියෙන දේවල් කොහොමත් වෙන්න ඉඩ කඩක් තියෙන දේවල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි කවදා හරි මොන හරි ක්‍රමයකට මැරෙනවා. ඉතින් මරණය හරියට මෙනෙහි කිරීමෙන් අපිට කාමච්ඡන්ද ආදී දේවල් ඒ වගේම හිතේ ඇති වෙන විශේෂයෙන් බය අයින් කරගන්න පුළුවන්. අපේ මිනිස්සු මරණය මෙනෙහි කරන්නේ නැත්තේ ඒක නිකන් අසුබ දෙයක්, ඒක නිකන් වැඩක් නැති දෙයක්, ඒක කරන්න හොඳ නැති දෙයක්. හරිද? ඒක ඍණාත්මක දෙයක් කියලා. නෑ මරණය මෙනෙහි කිරීම ධනාත්මකයි. ඇයි ධනාත්මකයි කියලා කියන්නේ? මරණය මෙනෙහි කිරීමෙන් Tamanට අප්‍රමාදී ගුණය වර්ධනය වෙනවා. හරිද? ඉක්මනට මම අවශ්‍ය කරන වැඩ ටික කරන්න ඕනේ කියලා. හරිද? නැත්නම් අපි අවශ්‍ය කරන කුසල් සම්පාදනය කරගන්නේ නැහැ. අනිත් එක සැලසුම් හැදෙනවා මරණය මෙනෙහි කරපුවාම මේ ජීවිතයේ අවසානයේ දක්වා විතරක් නෙවෙයි සැලසුම් හැදෙන්නේ. හුඟා කට්ටිය ජීවිතේ සැලසුම් කරලා තියෙන කොතෙන්ද? මේ ජීවිතයේ අන්තිම භාගය දක්වා. ඇයි එතකොට සමහර අය ඒ විදිහට සැලසුම් කරන්නේ මෙතනින් එහා ගැන මතක් වෙන්නේ නැති හින්දා. සංසාරික ජීවිතේටම සැලසුම් හදන්න ඕන නුවණ තියෙන මිනිස්සු. සසරට සැලසුමක් තියෙනවා. මගේ ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම මිනිස්සෙක් වෙලා උපදින්න ඕන. මට මේ ළඟදී තවත් වැරදි කරපු කෙනෙක් හම්බ වෙනවා. ඒ වැරදි කරපු කෙනා ගොඩක් වැරදි නෙවෙයි සාමාන්‍ය වැරදි කරපු කෙනෙක්. එයා හැම වෙලේම කියන්නේ මොකද්ද? මට බය ඉපදෙනවා හාමුදුරුවනේ. මට ඇවිල්ලා කියනවා මේ වෙච්ච වැරදි හින්දා මාව අපාය යන්න ඉඩ කඩ තියෙනවා. මිනිස්සෙක් වෙන්න නැති වෙන්න ඉඩ කඩ තියෙනවා. පොඩි වැරදි වගේක්. ඒ වුණාට එයා ලොකුවට දැකලා තියෙනවා. ඉතින් ඒකින්ද එයාගේ ජීවිතය හදාගන්න ඕනේ කියලා ලොකු අදහසක් තියෙනවා. සමහර අයට එහෙම නැහැ. ඉතින් ඒකින්ද මරණය මතක් වෙනවා නම් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය ඊටාම නිවැරදි කරගන්නවා. හරිද? මරණය මතක් වෙනවා නම් ජීවිතේ නිවැරදි කරගන්නවා. උපේක්ෂාවේ හිත පිහිටවා ගන්න පුළුවන්කම තියෙනවා. අප්‍රමාදීව කටයුතු කරනවා. සංසාරගත ජීවිතයට සැලසුම් හදනවා. ඊළඟට මැරෙන්න ගිය වෙලාවට බය නැතුව සිහියෙන් මරණයට එන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දරුණුම බය තමයි අපාය බය. අන්තිම එක තමයි දුක්ගති බය කියලා කියන්නේ. අපායයි කියලා ඇති වෙන බය. තිරිසන් වෙයි කියලා ඇති වෙන බය. තිරිසන් අපාය උපදී, ගෙම්බෙක් වෙයි, ගැරන්ඩියෙක් වෙයි දැනෙන්න පටන් ගන්නවා පින්නත්. අන්තිම කාලේ වෙනකොට විශේෂයෙන්ම වැරදි කරන අය දැනෙන්න පටන් ගන්නවා. දැන් නම් මට ගැලවීම නෑ කියලා. ඉතින් එතකොට එයාලා හොයන්නේ නැතුව ඉන්නෙත් නෑ. යම් විදියකින් ඇහුනොත් එහෙම ඔය දේවදූත සූත්‍රය වගේ සූත්‍ර ධර්ම වගේ දේවල් අරගෙන ඇහුනොත් එහෙම යම් කිසි කෙනෙකුට ඒ වාගේ තියෙන දුක්ඛිත తত্ত্বය අවීච මහා නරකාදී කියලා කියන්නේ දුක් අතර අන්තරයක් නෑ. හරිද? දුක් අතර අන්තරයක් නෑ කියන්නේ දැන් අපිට දුක් තියෙනවනේ.
ඒ දුක් වේදනා කයට හෝ හිතට දැනෙනකොට ඒ දෙක අතර අදුක් අසුඛ වේදනා සහ සැප වේදනාත් ඇති වෙන වෙලාවල් තියෙනවනේ. අරක පොඩ්ඩක් අමතක වෙලා මොහොතකට අමතක වෙන වෙලාවල් තියෙනවනේ. අඩුම ගන්න නිදා ගන්නදිව හරි නිින්ද හරි ගියාට පස්සේ මොකක් හරි සහනයක් තියෙනවනේ. එහෙම නැහැ. එක දිගට දුක්. හරිද? මේවා ඇහෙනකොට මේවා තේරෙනකොට ඒ නැතත් නේද? Tamanට අපේ වගේම ඇස්කන්න ආසා තියෙන තිරිසන් සත්තු ඉන්නවා අය. ඒ සත්තු විද්‍යාත්මක නිර්මාණ නෙවෙයි. මේ තාක්ෂණික විද්‍යාවෙන් හදපු අය නෙවෙයි. ඒවා ස්වභාව ධර්මයේ අපි වගේම විඥානයන් සහිතව නේද? විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං සලආයතන පත්‍යා පස්සු පස්ස පත්‍යා වේදනා කියන කාරණාවල් මූලික කරගෙන ඒ මූල ධර්ම වලට අදාළව උපන් සත්වය. හරිද? ඒ මූල ධර්ම වලට අදාළව උපන් සත්වය තමයි ඔය කියන සත්ව කොටස්. ඉතින් එහෙනම් එතෙන්ටපත් වෙන්නේ මොනවා වුණාමද? පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්. මගේ පැත්තෙන් තණ්හාව ඉවර නැත්තම් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන ඒවා ගින් අඩුවක් නැත්තම් මේ වෙනකොටත් ඒක බලාගත්ත හැකියි Tamanටම. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලබා දෙන ජීවි අජීවී වස්තුන් තියෙනවා. ඒ ජීවි අජීවී වස්තුන් කෙරෙහි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ලබා දෙන ජීවි අජීවී වස්තුන් තියෙනවා. ඒ ජීවි අජීවී වස්තුන් කෙරෙහි අපේ තුල උපදින්නා වූ යම් තණ්හාවක් තියනවාද ඒවා නැතුව බෑ. හරි Tamanට රත් වෙන ගතියක් තියෙනවා. පේන්න නැත්තම්, ඇහෙන්න නැත්තම් ඇතුළාන්ත රත් වීමක් තියෙනවා නම්. හරි ඒවා නිසා පීඩන ඇති වෙනවා නම්, නිකන් අමාරුයි වගේ දැනෙනවා නම්, අම්මෝ නැතුව නම් බෑ වගේ හිතෙනවා නම්, අන්න එහෙම දැනෙන ගතිය මොකද්ද? තණ්හාව. හරිද? දරුවෝ කෙරෙහි වුණත් එහෙමයි. කවුරු කෙරෙහි වුණත් එහෙමයි. වස්තුන් කෙරෙහි වුණත් මේක නැති වුණොත් නම් ඉවරයි කියලා Tamanට අදහසක් එනවා නම් ඒකට කියනවා තණ්හාව කියලා. ඔන්න ඔය කියන තණ්හාව හරිද? මෙන්න මේ කියන තණ්හාව Tamanගේ පැත්තට හැම වෙලේම හිතන්න මේක තමයි මට ඊළඟ භවයක් සකස් කරන්නේ. ඉතින් ඊළඟ භවයක් හැදුවට කමක් නැහැ. සැපවන්ත භවයක් හම්බ වෙනවා නම් ඉතින් හැමදාම සැපට ඉන්න පුළුවන් නම් ඊළඟ භවයක් හැදුවට කමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප ආදී දැඩි ලෝභයෙන් අනුන්ගේ දේවල් අල්ලා ගැනීම, දැඩි ද්වේෂයෙන් අන් අයගෙන් පලි ගැනීම ආදිය සහ වැරදි දැක්ම. අද ලෝකයේ ගැන තියෙන වැරදි දැක්ම කියලා කියන මෙන්න මේ කර්මපතයන් ඊළඟ භවයේ සකස් කරනවා. හරිද? අර කියන තණ්හාව තියෙනවා නම් මේ කරපු පින් පව් සහ භාවනා ආදී කුසලයන් හේතු වෙලා ඊළඟ භවයක් සකස් වෙනවා. එතකොට ඒක මේ වෙනකොට කොයි වගේද දන්නේ නේද? මේ වෙනකොට මේ ජීවිතේ මම කරලා කියන දේවල් දිහා අනිත් පැත්ත හැරිලා බලලා තීරණයක් ගන්න ඕනේ. ඇද්ද මම පින් කරගෙන තියෙනවා කියලා බලන්න ඕනේ නේද? මගේ පැත්තෙන් මම ප්‍රමාණවත්ද කරගෙන තියෙන පව්කන්දරාවත් එක්ක බලනකොට නේද? ඇයි අල්ලාප සල්ලාපයේ යෙදිලා Tamanටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, දෙපැත්තටම වැඩක් නැති, එලොවට මෙලොවට වැඩක් නැති දේවල් කතා කර කර හිටියා නම් ඒක කර්මපතයක්ද නැද්ද? නේද? ඒක අකුසලයක්. ඔය උපදූප කතා කර කර ඉන්නවා කියන එක අකුසලයක්. අහන්නාට සහ කියන්නාට කියන දෙපැත්තටම. හරිද? ඒතර අහන්නාට කියන්නාට කියන දෙපැත්තටම ඒක අකුසල් සිද්ධ වෙන දෙයක්. ඉතින් එහෙනම් මගේ අතින් කොයි තරම්නම් අකුසලයන් පිරීලා තියෙනවද මගේ ජීවිතේ? ඉතින් අන්න ඒවා නැති කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඒ විදිහට අපි ඔය මරණය ගැන මෙනෙහි කරන අයට, අපාය ගැන මෙනෙහි කරන අයට ඒවායින් අයින් වෙන්න හිතෙන්නේ අපාය බය ඉපදුනොත් යම් හේයකින් අනාගතයේදී මට හරිද? රත්විලි දැවිලි පිච්චිරිත් එක මේ ලෝකේ ජීවත් වෙනකොට ගිනි ගන්නවා වගේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හරිද? මේ ලෝකේ ජීවත් වෙන අයට
ගිනි ගන්නවා වගේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන්ද අනාගත ගිනි නිවා ගන්න දැන් මම ඉඳන් ගිනි උපද්දවා ගන්න නැතුව ඉන්න වෙනවා. අනිත් එක තමයි දැන් අපි භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත කියලා කිව්වනේ. අපේ පින්වත්නි ශරීරය සංසිඳ වෙන්න ඕන කාය සංකාරයන් සංසිඳ වෙන්න ඕනේ හොඳ සමාධියක් වැඩෙන්න. එතකොට තරුණ කාලෙදී එවැනි දේවල් පුරුදු කරපු කට්ටියට අවසාන කාලෙදී ඒ සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? තරුණ කාලෙදී මේ දේවල් පුරුදු කරපු අයට අවසාන කාලෙදී තමන්ගේ කය සංසිඳවා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කිසිම දෙයක් කරන්නේ නැතුව ඉඳලා අවුරුදු 60ක් 70ක් වෙනකන් ඉඳලා මේ කය අධිකතර රිදීම් වලට පත් වෙන්න පටන් ගත්තට පස්සේ මේ ශරීරය තුල අධිකතර වේදනාවෙන් පටන් ගත්තට පස්සේ ඒවා සංසිඳවන්න පුළුවන් කමක් නැහැ. ඒ පුහුණු නොකරපු කෙනෙකුට. හොඳට පුහුණු කරපු කෙනෙකුට පුළුවන්. හරි? එතකොට භාවනාවකින් ලැබෙනා වූ සමත භාවනාවක් මූලික කරගෙන ලබා ගන්න ඒකාග්‍රතාවයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට අර උවමනාව තිබ්බත් කරගන්න බැරි වෙන තත්ත්වයට. අනිත් එක තමයි වයසට යන්න එක්තරා වයසකින් පස්සේ මේ ලෝකෙට අධිකතරව බැඳෙන්න පටන් ගන්නවා. හරිද? නොයෙකුත් ආකාරයේ බැඳීම් වැඩි වෙන්න පටන් ගන්නවා වයසට යන්න. ඉතින් පශ්චත්තාප ආදී ඔක්කොම වැඩි වෙනවා. හිත দমনය කරගෙන තිබුණ නැත්නම් වයස මුහු කුරා යනකොට වෙන්නේ මොකද්ද? බොළඳ වෙලා අන්තිමට ඇඬෙන තත්ත්වයට එන පුංචි ළමයි වගේ වෙනවා. ඕන තරම් අත්දැකීම් ඇති නේද? මේ ලෝකෙදී හරියට හැරලා බලන්න පෞරුෂය කොච්චර නැති කරගන්නවද කියලා හුඟක් කට්ටිය වයසට යන්න නේද? හිතුවක්කාර වෙනවා. හරියට බොළඳ වෙනවා. එහෙම හරියට ඒ මොකද තමන්ගේ මනස දියුණු කරගත්තේ නැත්තම්. ඉතින් ඒකින්ද අපේ ජීවිතේ අපි හරියට හදාගන්න ඕනේ. නැත්තම් බයෙන් ජීවත් වෙන්න වෙයි. අනාගතේ කිසිම බයක් නැතුව ජීවත් වෙන්න නම් ධර්මානුකූල ජීවිතයක් කෙටියෙන් කියනවා නම් ධර්මානුකූල ජීවිතයක් තමන්ගේ තුලින් උත්පාදනය කරගන්න ඕනේ. ඒකින්ද ජය මගක් නිර්මාණය කරගන්න නම් ජයත් එක්ක තියෙන සතුටයි නේද? බය තියෙන තැන සතුට නැහැ. ඒකින්ද ලෞකික ලෝකෝත්තර වශයෙන් තමන්ට සැනසීමෙන් ජීවත් වෙන්න ජීවිතේ නිවැරදිව ගෙවන්න ධර්මානුකූල ජීවිතයකට එන්න හැම පැත්තකින්ම අපිට ජයග්‍රාහී පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අවසාන කාලයේදී කිසිදු බයක් නැතුව සැනසෙල්ල ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතය සාර්ථකයි. එහෙම මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර සූපත් කරගන්නත් හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා. ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කළ තමන්ගේ ජීවිතයට මේ කරුණු කාරණා එක රාශි කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ පින්වත්නි අපේ නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට ජයමග රූපවාහිනී මැදිරියට පැමිණිලා අපිත් සමග ඒකාත්මික වෙලා අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා ගන්න මේ පින්වන්ත පිරිසගේ බැතිබර කල්යාණ මිත්‍රත්වය නිසාවෙන් තමයි තමන් විතරක් ධර්මයේ ශ්‍රවණය කරලා හරියන්නේ නැතය අන් අයටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ පාදා දෙන්නට ඕනෑ කියන අදහසින් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත මේ පින්වන්ත පිරිස හින්දා තමයි අද දවසේ නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරලා ජීවිතයට කරුණු එක රාශී කරගත්ත ජීවිතය නිවැරදි කරගන්න. ඉතින් ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ බොහෝ පින් රැස් වෙනවා. ඒ සියලු පුණ්‍ය ශක්තියින් අනුමෝදන් කරමු. මේ දායකත්වය ලබා දුන්න පින්වන්ත අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම සසර වසන තාකල් පාප මිත්‍රයෙක්ගේ ඇසුරකටපත් නොවීම සඳහාම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබීම සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පිටකොට්ටේ මාදිවෙල ධර්මපාල මාවතේ අංක 26න් 37 ලිපිනේ පදිංචි කේස් අයිද ආබ්‍රූ මහත්මිය කියලායි සඳහන් කරලා තියෙන්නේ. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම මේ පරව යන්නට යෙදුන දෙමව්පියන් නැගෙනිය ස්වාමි පුරුෂයාට හා සංසාරගතව මේ පරලොවගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන කාරණාවත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වීමට හේතු වේවා කියන අරමුණෙන් තමයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන. ඉතින් ආබ්‍රූ මහත්මිය ඇතුළු පින්වන්ත පිරිසට සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එතියමිය වෙනුවෙන් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.